කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයු බොහෝ වේවා. අපිව නරඹන ශ්‍රවණය කරන පින්වත් ඔබ සෑම සිළු දෙනාටම පුණ්‍යවන්ත වූ සුබ දවසක් වේවා කියලා අපි පළමුවෙන් සෙත්පතා ආශිර්වාද කරනු ලබනවා. සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයේ මගින් ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයේ සමගින් අපි ඔබව අද දවසේදීත් මුණ ගැහෙන්නේ ඔබේ ජීවිතයට ප්‍රඥාව සමීප කරලීම වස් ධර්ම කරුණු ගෙන හැර දැක්වීමටයි. සදහවතුනි, අපේ ජීවිතවල මුල්ම ගුරුවරු බවට පත්වන්නේ අපේ මෑණියන් සහ පියාණන්. පුබ්බා චරියාති වුච්චරේ. අපේ පූර්ව ගුරුවරු, අපේ මව්පියෝය. ඊට පස්සේ අපිට ගුරුවරු බවට පත් වෙනවා පෙර පාසලේ අපිට අධ්‍යාපනය ලබා දීපු අපේ බොහෝ විට ගුරුවරියන්. ඊට පස්සේ පාසල් අධ්‍යාපනයට යමු වුණාට පස්සේ ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් බොහෝමයක් අපිට අධ්‍යාපනය ලබා දීමට කැප වෙනවා. උසස් අධ්‍යාපනය ලබන අයෙක් නම් විශ්වවිද්‍යාලයේදී අපිට ඒ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, ඒ දේශන පවත්වන කතිකාචාර්යවරු අපිට ජීවිතය පිළිබඳව, අපේ ජීවිතය අනාගතය පැහැදිලිව සකස් කරගන්නේ කොහොමද යන වග අපිට අධ්‍යාපනය තුළින් විෂය නිර්දේශයට අනුකූලව කියලා දෙනවා. නමුත් පින්නතුනි, අපේ ජීවිතවල තවත් ගුරුවරු බොහෝමයක් ඉන්නවා. අපිට මේ ලැබෙන හැම දවසක්ම මොකක් හෝ අලුතෙන් පාඩමක් ඉගෙන ගන්නට හැකි වෙන, පාඩමක් උගන්වන දවසක් බවට පත් වෙනවා. එක්තරා පැත්තකින් මේ වර්ෂාව කියලා කියන්නේත් අපිට ගුරුවරයෙක්. නියගය කියලා කියන්නේත් ගුරුවරයෙක්. මෙවැනි වෛරස් වසංගත තත්වයන් කියලා කියන්නේත් අපිට ගුරුවරු. ඇයි එහෙම කියන්නේ? අපිට මේ හැම එකකින්ම යම්කිසි පාඩමක් ජීවිතය පිළිබඳව උගන්වනවා කියලා දෙනවා. අපි පරිබාහිරින් ඇසුරු කරන අපගේ ලේඥාතීන් වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්නට පුළුවන්, රැකියා ආයතනයේ යන්නේන දුම්රියේ බස් රථේ කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ හැම කෙනෙක්ම අපේ ජීවිතයට කුමක් හෝ දෙයක් කියලා දෙනවා. ඔහු අධ්‍යාපනයක් පිණිස යමක් කියලා දෙනව නෙමෙයි. නමුත් ඔහුව හෝ ඒව ආශ්‍රය කරනකොට අපේ ජීවිතය අපි අවබෝධාත්මක පැත්ත විවරණය කරගත යුතුයි. පින්නතුනි, බාහිර සමාජයෙන් කොතෙකුත් අපිට පාඩම් ඉගෙන ගන්න ලැබුණත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අපිට ඉගෙන ගන්නට ලැබෙන්නේ. ඒක නිසා අදත් කල්යාණ මිත්‍ර ධර්ම සාකච්ඡාවක් ඔබ වෙත ගෙනීමට අපි සූදානම්. ඒ පිණිස අදත් මේ පින්බර උදෑසනේදී මෙම ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව নমස්කාර පූර්වකව සාදු නාදනම්වා පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්සේ, අපි මේ දිනවල කතා කරමින් සිටින්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ උතුම් බුද්ධ කාය පිළිබඳවයි. මහා පුරුෂ ලක්ෂණ මේ වෙනකොට ස්වාමීන් වහන්සේ අපි 16ක් කතා කොට අවසන් දේශනාවට අනුව. අද අපිට කතා කරන්නට තියෙන ස්වාමීන් වහන්සේ 17, 18 සහ 19 වන කියන මහා පුරුෂ ලක්ෂණ 3ක් පිළිබඳව. කෙටියෙන් සඳහන් කරන්න ස්වාමීන් වහන්සේ, සීහ පුබ්බද්ද කායෝච හෝති, චිතන්තරංසෝච, සමවත්තක් කන්දෝච. අපි ඒ ගැන කතා කරමු ස්වාමීන් වහන්සේ. අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනි, අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී කාය සම්පත්තිය තුල විද්‍යමාන වුණු මහා පුරුෂ ලක්ෂණ 32න් අපි හරි අඩක්ම සාකච්ඡා කළා. ඒ පිළිබඳව දැනුවත් භාවයට පත් වුණා. එතෙන් සිට 17 වන සහ 18 වන 19 වන කියන
මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ පළවෙනි 17 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි සීහ පුබ්බන්තර කායෝච හෝති. ඊළඟට මෙතෙන්දි සඳහන් වෙනවා පළමුවෙන්ම මේ කාරණා තුනම එහෙම නැත්නම් ලක්ෂණ තුනම ලබන්නට සිදු කරගත්ත කර්මය පිළිබඳව එහෙම නැත්නම් පුණ්‍ය කර්මයන් මොනවද කියන කාරණේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙනවා විශේෂයෙන් මේ කාරණා පිළිබඳව. තවත් විදිහකින් බැලුවොත් අපි මේ පිළිබඳව දැනුවත් වීම අපේ ජීවිතවලටත් ඊටාම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ අපිට මතකයි භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ සඳහන් වෙනවා බුදුරජාණන් දේශනා කළා අපිට මේ ඇසක් ලැබුණේ කොහොමද? ඊළඟට කන, නාසය ආදී මේ ආයතන ලැබුණේ කොහොමද කියන කාරණේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කළා ඇහැක් ලැබිලා තියෙන්නේ රූප බලන්නට තිබෙන කැමැත්ත නිසා කියලා. ඒ වගේම තමයි කනක් ලැබිලා තියෙන්නේ අහන්න තියෙන කැමැත්ත නිසා. ඒ වගේම අනිත් ආයතනත් එහෙමයි. ගඳ සුවඳ බලන්න කැමති නිසා, රස ඒ විදිහට ආග්‍රහණය කරන්න කැමති නිසා, ඒ වගේම ස්පර්ශ ලබන්න කැමති නිසා තමයි මේ ආයතන ඒ විදිහට අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් එතින්දි බැලුවාම මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී කාය සම්පත්තිය තුල වුණත්, ඒතර බුදුරජාණන් වහන්සේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්නට මහා කැමැත්තකින් සිදු කරපු ඒ විදිහට පුණ්‍ය කර්මයන් පිළිබඳව තමයි මේ සඳහන් වෙන්නේ. එහෙමයි. එතකොට ඒ විදිහට නිවන් අවබෝධ කරගන්න ආත්භාවය දක්වාම යම් කිසි මේ ශරීරයේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ධර්ම අවබෝධයේ ඒ විදිහට ලබන්නට නොහැකි වන ආකාරයෙන් මේ ස්වාමීන් අපි ගත්තොත් එහෙම ඒ විදිහේ අඩුපාඩුකම් තියෙනවා. එහෙමයි. එහෙම අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ධ්‍යානාභිඥා වගේ ලබන්නටත් ඒ වගේම සමාපත්තීන් ලබන්නටත් මේ කාය සම්පත්තියේ තියෙන සමබරතාවය කියලා කියන එක ඊටාම වැදගත් කාරණයක්. එහෙමයි. ඒ නිසා අපිටත් අපේ ජීවිතවලටත් මේ පුණ්‍ය කර්මයන් පිළිබඳව ශරීරයේ නොඑක් ස්ථාන මේ එහෙම නැත්නම් මේ ස්ථාන නිවැරදිව ශරීරයේ පිහිටන්නට ඊටාම කැමැත්තෙන් සිදු කරපු භාග්‍යවතුන් වහන්සේගේ ඒ විදිහට සර්ව සම්පූර්ණ අත්දැකීමෙන්ම ලබාගත් ඒ විදිහට පුණ්‍ය කර්මයන් පිළිබඳව තමයි කුසල කර්මයන් පිළිබඳව තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. මෙහිදී සඳහන් වෙනවා බුදුරජාණන් දේශනා කළා මහණෙනි යම් හේකින් තථාගත තෙමේ పూర్ව ජාතේහි పూర్ව භවයේදී పూర్වෙහි සිටි තන්හි పూర్වෙහි මනුෂ්‍ය වූයේම බොහෝ ජනයාගේ යහපත කැමැති වූයේය. හිත කැමැති වූයේය. පහසුව කැමැති වූයේය. උවදුරු රහිත බව කැමැති වූයේය. දැන් මෙතෙන්දී මහානුභාව සම්පන්න සිංහයකුගේ ඉදිරිපස සිරුරසේ ආනුභාව සම්පන්න කයක් පිහිටියා. ඒ වගේම තමයි මසින් පිරුණු පිටිකය. එතකොට පිටිකය පිහිටලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මසින් පිහිටලා. ඒ වගේම තමයි සමව වට වූ බුද්ධ කාය සම්පatti පිහිටලා තියෙනවා. නැත්නම් බුදු බද බුදු කඳ පිහිටලා තියෙනවා. එහෙමයි. මේ කාරණා තුනම ලබන්න තමයි මේ කියන විදිහේ කුසල කර්මයන් සිදු කරගෙන තිබෙන්නේ. ඒ අතර එතකොට මේ භවත් වූ කෙසේනම් ශ්‍රද්ධාවෙන් වැඩෙන්නාහුද, සීලෙන් වැඩෙන්නාහුද, සුතයෙන් වැඩෙන්නාහුද, ත්‍යාගයෙන් වැඩෙන්නාහුද, ධර්මයෙන් වැඩෙන්නාහුද, ප්‍රඥාවෙන් වැඩෙන්නාහුද, ධන දානයෙන් වැඩෙන්නාහුද, කෙත් වතු වලින් වැඩෙන්නාහුද, දෙපා සිව්පා සතුන්ගෙන් වැඩෙන්නාහුද, අඹදරුවන්ගෙන් වැඩෙන්නාහුද, දාස කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙන්නාහුද, ඥාතීන්ගෙන් වැඩෙන්නාහුද, මිතුරන්ගෙන් වැඩෙන්නාහුද, බන්ධූන්ගෙන් වැඩෙන්නාහුද, මේ විදිහට
ඒ කර්මයන් කළ බැවින් නැවත නැවත කළ බැවින් ඊට බලවත්ව කළ බැවින් බොහෝ කළ බැවින් කය මිදී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපන්නේ වේ. එයින් චුතව මිනිස් ලෝවට පැමිණියේ මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්නේ වෙයි. එනම් සිංහයාගේ ඉදිරිපස සිරුරට බඳු ආනුභාව ඇති කයක් ලබන්නේ වෙයි. ඒ වගේම පිටිකර පිරී ගිය මාංශ ඇත්තේ වෙයි. සමව වට වූ කඳක් ඇත්තේ වෙයි. මේ කාරණා පිළිබඳව තමයි විශේෂයෙන්ම මේ පුණ්‍ය කර්මයන් කුසල කර්මයන් පූර්වාත් භාවයන් වල නොකොඬවා ඒ වගේම මහා බලවත් ලෙස සිද්ධ කරගෙන තියෙනවානේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. සංසප්පි ගත්තොත් එහෙම දැන් මට මේ සිංහයෙකුගේ ඉදිරිපස සිරුර වගේ ආනුභාව සම්පන්න කය ඇත්තේ වෙයි කියලා සඳහන් කරනවානේ. සීහ පුබ්බද්ද කායෝච හෝති. නරසීහ ගාථා. නරසීහ ගාථා ස්වාමීන් වහන්සේ අදට පවා හරිම ජනප්‍රියයි ප්‍රසිද්ධයි. බොහෝ දෙනෙක් හරිය රුචි කරනවා. තරුණ උදවිය පවා හරිය ප්‍රිය කරන දේ තමයි නරසීහ ගාථා. ඒ සඳහන් කරන ස්වාමීන් නැවත නැවතත් ඒසහි තුයිහ පිතා නරසීහෝ කියලා. ඒතර නර කියලා කියන්නේ මිනිස්සයාට. සීහ කියලා කියන්නේ සිංහයාට. රාහුල පුංචි කුමාරයාට සොඳුරු බිම්බාවන් පවසනවා ආන්න බලන්න පුතේ අර වඩින්නේ නරයන්ට සිංහෙක් බඳු වූ නුඹගේ පියාණෝය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු බඳ බුදු සිරුරේ පෙර කයෙහි තිබිලා තියෙනවා ලොකු එඩිතර බවක්. ලොකු ප්‍රාණවත් බවක්. ලොකු පිබිදිච්ච බවක් තියෙනවා. දැන් අපිට කෙනෙක්ව මුලින්ම මුණ ගැහුණාට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට මූලික වශයෙන් ඒ කෙනාගේ ප්‍රතිරූපය මැවිලා පේන්නේ ඒ කෙනාගේ රූපකායත් සමගනේ. සිත කොච්චර දියුණු කෙනෙක් වුණත් අපි මිනිස්සුන්ව මුලින්ම දැන හඳුනා ගන්න ඒ කෙනාගේ අර රූපකායෙන් ඇති වෙච්ච ඒ ප්‍රතිරූපයත් සමග. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් දුටු සැනින් කෙනෙකුට හිත පහදිනවා. මොකද උන්වහන්සේ තිබිලා තියෙන සිංහයෙකුගේ බඳු ශක්තිමත් පෙරකයක්. සීහ පුබ්බද්ද කායෝච හෝති. ඉතින් ඒක යශෝදරාවනු දැක්කා. යශෝදරාව පවසනවා ඒසහි තුයිහ පිතා නරසීහෝ. අන්න පුතේ බලන්න ඔබගේ පියාණන් වූ ඒ නරසිංහයන් අර වඩින ආකාරය. ස්වාමීන් වහන්සේ මෙහි සඳහන් කරනවා මෙන්න මේ විදිහට. භාගතුන් වහන්සේගේ ඒ රූපකාය මසින් පිරිණු පිටිකරද සමවට වූ කඳද ඇත්තේ වෙයි. ඒ කියන්නේ උන්වහන්සේගේ එහෙම් මෙහින් අර එල්ලිච්ච මාංශ. දැන් ගොඩක් දෙනෙකුට මේ වර්තමානයේ තුල තියෙන මේ උදර නිරායමේ ප්‍රශ්න. එමෙත අසාමාන්‍ය විදිහට ස්ථූල වීමේ ප්‍රශ්නය. එතන අසාමාන්‍ය විදිහට කෘෂ වීමේ ප්‍රශ්නය. ඇතැම්ම කොච්චර අනුභව කළත් ඒ කෘෂ වීමමයි. ඒතර ඒක නා කල්පනා කරන මම මොනවා කෑවත් මහත් වෙන්නේ නැහැ. ඇතැම්ම කියන මම නොකා හිටියත් පුදුම විදිහට මම මහත් වෙනවනේ. එක එක්කෙනාට කර්මානුරූපීව ලැබිච්ච සතර මහා ධාතුන්ගේ ස්වභාවයන්. නමුත් අපගේ භාගතුන් වහන්සේ අල්ප ආහාරයෙන් යැපිලා උන්වහන්සේ තමන්ගේ ශරීරයේ පවත්වාගෙන ගියා. හැබැයි උන්වහන්සේට අවශ්‍ය වුණේ නැහැ මගේ ශරීරයේ හැඩවීම පිණිස මම අල්ප ආහාර ගන්නවා. ශරීරයේ වර්ණවත් වීම පිණිස මම මේ ආහාර ගන්නවා. ශරීරයේ කියන්නේ ලස්සන පිණිස මම මේ ආහාර ගන්නවා කියලා උන්වහන්සේට අදහසක් තිබ්බේ නැහැ. මොකද භික්ෂුන් වහන්සේලාට පවා තියෙනවා දානයේදී ප්‍රත්‍යවේක්ෂාවක්. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය. ජවය මදය හැඩ කරන්න අලංකාර කරන්න ලස්සන කරන්න අඩුතෙන් පුරව ගන්න නෙමෙයි මේ දානේ ගන්නෙ. යාව දේවි මස්ස කායස තිතියා. මේ කය පවත්වා ගැනීම පිණිසයි කියලා නේ ස්වාමීන් වහන්සේ. ඉතින් භාගතුන් වහන්සේ ඒ තුල පිහිටලා තමයි ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ. ස්වාමීන් වහන්සේ මෙහි සඳහන් කරනවා හරි වැදගත්ම කාරණයක්. උන්වහන්සේ කල්පනා කළ තියෙනවා සසරේ පෙරම් පුරන කොට මේ ජනයාගේ යහපත. අන්නගේ යහපතටම උන්වහන්සේගේ ජීවිතේ කැප වුණේ. පාරමිතා 10 තුල තියෙන්නෙම උන්වහන්සේ ලෝකාර්ථ චර්යාවට කැප වෙච්ච ආකාරය. ඒතර ජනයාගේ යහපත කැමති වූයේ වෙයි, හිත කැමති වූයේ වෙයි. ඒ වගේම පහසුව කැමති වූයේ වෙයි. මේ අය කොහොමද පහසුවෙන් කටයුතු කරන්න කියලාත් උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා. දැන් උන්වහන්සේ ගිලණෙක් බලන්න ගියත් ස්වාමීන් වහන්සේ අහන්නේ කච්චි කමනීයම් කච්චි යාපනීයම් කොහොමද දානේ වළඳන්න පුළුවන්ද? ගිලම්පස වළඳන්න පුළුවන් නේද? අසනීපවල අඩුවක් පේනව නේද? උන්වහන්සේ අර ධනාත්මකව තමයි ගිලණෙක්ගෙන් පවා ප්‍රශ්න කරලා තියෙන්නේ. මෙහි සඳහන් කරන සංස උවදුරු රහිත බව කැමති වූයේ වෙයි. මේ කෙනා අමාරුවේ නොවැටෙන්නේ මොන වගේ අවවාදයක් කළොත්ද?
මේ කෙනාට මේ අවවාදේ නොකළොත් මේ කෙනා ලොකු අනතුරකටපත් වෙන්න පුළුවන්. අමාරු වැටෙන්න පුළුවන්. නැන්සේ හැම නිතරම අන්න අයව අනතුරෙන් වළක්වලා තියෙනවා. ඇතැම් විට උන්වහන්සේ අනිත් අයව අනතුරෙන් වළක්වන්නට යන ගමනේදී උන්වහන්සේට චෝදනාවක් ආව ස්වාමීන් වහන්සේ. එහෙමයි. නින්දා පහසත් ආවා. දැන් අපි ගත්තොත් වේරංජ සූත්‍රයේ තියෙනවා වේරංජ බමුණ ඇතුළු මේ සමාජයේ ඉන්න බොහෝ පිරිස් කිව්වා මේ භාගතුන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ මේ සමාජයේ නැති කරන්න. මේ කියන්නේ දරු පවුල් කඩා හිරවනවා. තරුණ තරුණියන්ගේ විවාහ ජීවිත නැති කරනවා. අත්තරීම ගැනනේ එහෙමයි. එතකොට උන්වහන්සේ එහෙම කරුණු කියනකොට උන්වහන්සේ ඒවත් දරාගෙන හිටියා. එහෙනම් මේ භික්ෂුන් වහන්සේලාට අපිටත් එහෙමයි. මේ ධර්ම ප්‍රචාරය කරගෙන යනකොට මිනිස්සුන්ගේ වන්දනාමාන පුද පූජා විතරක් නෙමෙයි. යම් අභියෝග, බාධක, නිന്ദා, අපහාස, නොකල වැරදි වලට චෝදනා එහෙමත් ඇති වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර දැන් පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ මේ අපේ ස්වාමීන් වහන්සේලාත් අර මේ ගොවිතැන් කටයුතු වලට ඉරත වෙලා හිටියන්නේ. එහෙමයි. එතකොට සමහර ඒ පිළිබඳව ලොකු දැන් දායක පිනතු විශේෂයෙන් ඒ පිළිබඳව පැහැදීමෙන් කතා කරන්නේ. අනේ ලොකු විහාරස්ථාන වලට යමක් තියෙනවා. පුංචි විහාරස්ථාන වල යම් ස්වාමීන් වහන්සේලාට වළඳන්නට ඒ වගේම පවත්වාගෙන යන්නට මේ විදිහට ස්වාමීන් වහන්සේලා ඒ කටයුතු කිරීම හොඳයි කියලා. එහෙමයි. ඔය දායක පිරිස මේ පැත්තෙන් ඔය වචනේම තමයි ඔය හොඳ කියනවා වගේම තමයි ඒක හොඳ කීමක් නේ. එහෙමයි. ඒ කියන්නේ විනයානුකූලව ධර්මානුකූලව ඒ පිළිබඳව අවබෝධයක් නැතුව බාහිරින් දැකලා මේ විදිහට කෙනෙක් ඒ විදිහට අදහස් දක්වුවාට දැන් ඒ දායක පින්නතුන්ම හරියට බුද්ධ පූජාව තියෙන වෙලාවට දාන ටික අරගෙන ගිහිල්ලා බුද්ධ පූජාව තියෙන වෙලාවට ස්වාමීන් වහන්සේලා කුඹුර හිටියොත් වතු පිටිවල හිටියොත් එහෙමයි. එතකොට මොකද්ද? එතකොට කොහොමද දොස් කියන්නේ? දානට පින් අනුමෝදන් කරන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවද? එහෙමයි. බුද්ධ පූජාව තියන්න කෝප ස්වාමීන් වහන්සේ නමක්. නේද? එහෙමයි. ආන්නේ වගේ මේ සාමාන්‍ය ලොකුවට හිතන්නේ නැහැ. කියන්නේ ධර්මානුකූලව විනයානුකූලව හිතුවේ නැත්තම් ඒ විදිහට තමන්ගේ වාසියට හෝ ස්වාමීන් වහන්සේලාගේ සතුටු කිරීමට හෝ ගමේ හාමුදුරුවෝ සතුටු කිරීමට හෝ නම් අදහස් දක්වන්නේ ඒ තුළ ලොකු ඒ විදිහට පසුබෑමක් තියෙනවා. ඒ කියන්නේ අනවබෝධයක් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඔය නිന്ദා පහස කියන ඒවා ස්වාමීන් වහන්සේ ලෝකේ තියෙන දේවල්නේ. එහෙමයි. ප්‍රශංසා කියන ඒවාත් ලෝකේ තියෙන දේවල්නේ. එහෙමයි. බුදුරජාණන් ශ්‍රාවකයන් දේශනා කරන්නේ නිന്ദා ප්‍රශංසා වලට ඇලෙන්න එපා. එහෙමයි. ඒවා ලෝකේ තියෙන දේවල්. ඒවා හැමතිස්සෙම වෙනස් වෙනවා. එහෙමයි. කියන්නේ චක්‍රයක් කියලා නේ වටලෝ දහම. එහෙමයි. අෂ්ටලෝක ධර්මයේ කියන්නේ චක්‍රයට අයිති දේවල්. ඒවා එක එක වෙලාවට එක එක විදිහට ඉස්මතු වෙලා එනවා. එහෙමයි. කාලයකදී සැප, කාලයකදී දුක, කාලයකදී සම්පත්, කාලයකදී විපත්, කාලයකදී නිന്ദා, කාලයකදී ප්‍රශංසා නේද? කාලයකදී ලැබීම්, කාලයකදී නොලැබීම් එහෙම ලැබෙනවනේ. දැන් මේක ඒ වගේ හොඳම කාලයක්. අපි මේ ගත කරමින් පසුවන කාලය. ශ්‍රාවකයන්ට හැම නිතරම උන්වහන්සේ අනුශාසනා කළේ ධර්මතාවයේ තේරුම් ගන්න මහන්සි ගන්න. ධර්මතාවයේ තේරුම් ගන්න මහන්සි ගන්න කෙනා ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ. රණ්ඩු හදාගන්නේ නැහැ. වෛර බඳින්නේ නැහැ. පලි ගන්නෑ. චරිත ඝාතනය කරන්නේ. ඇයි? ලෝක ස්වභාවයක්. තමන්ව අවබෝධ කරලා රහසේ පිරිණිවෙන්නයි ශ්‍රාවකයා මහන්සි ගන්න. මේක හිම ධර්මයක් ස්වාමීන් වහන්සේ. මේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආකාරයට. උන්වහන්සේ කල්පනා කරා කියලා කියනවා මම මේ ශ්‍රාවකයන්ව ශ්‍රද්ධාවෙන් දියුණු කරන්නේ කෙසේද? එහෙමයි. ශ්‍රද්ධාවට පමුණවන්නේ කෙසේද කියලා උන්වහන්සේ හැමතිස්සෙම කල්පනා කරා කියලා කියනවා. එහෙමයි. සසරේ පෙරම් පුරන කාලේ පවා උන්වහන්සේ යම් යම් ශිල්පයන් තමන්ගේ අතවැසියන්ට උගන්වද්දී මේක නා කොහොමද මේ ශිල්පය ගැන භක්තියක් ඇති කරගන්නේ, පැහැදීමක් ඇති කරගන්නේ කියලා ඒකට උන්වහන්සේ මහන්සි වුණා කියනවා. එහෙමයි. ඒ වගේම කොහොමද මේක නා මේ দমনය වෙච්ච කෙනෙක් වෙන්නේ? එහෙමයි. කොහොමද මේක නා මේ සංවර වෙච්ච කෙනෙක් වෙන්නේ? කොහොමද මේක නා සීල සම්පන්න කෙනෙක් වෙන්නේ කියලා උන්වහන්සේ හැමතිස්සෙම මේකට මහන්සි වුණා කියනවා. එහෙමයි. කෙනෙක්ව සංවර කරවන්න, කෙනෙක්ව দমনය කරවන්න, කෙනෙක්ව සීලවන්ත කරවන්න. එහෙමයි. දැන් භික්ෂුන් වහන්සේලාට නම් පවසන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේනේ. එහෙමයි. පුංචි පාපයක් කරන්නත් බය වෙන්න කියනවා. එහෙමයි. නේ ස්වාමී. එහෙමයි ස්වාමී. පුංචි පාපයක් කරන්නත් බය වෙන්න කියලා කියනවා නම් ලොකු පාපයන් ගැන කවර කතාවද ස්වාමීන් වහන්සේ? එහෙමයි. මේ සඳහන් කරනවා සුතේන් වැඩෙන්න ආහුද මම මේ අයට කොහොමද මේ දැනුම ලබා දෙන්නේ? එහෙමයි. මම මේ අයව කොහොමද මේ ධර්මයෙන් සන්නද්ධ කරන්නේ? එහෙමයි. ඒ වගේම ත්‍යාගයෙන් වැඩෙන්න ආහුද මේ අය මේවට මේ ඇලිලා ඉන්නේ. දැන් ගිහි කෙනෙක් ගිහි කාමයන්ට ඇලිලා. එහෙමයි.
ඇතැමිට පැවිද්දු සිව්පසෙට ඇරලා ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නේද? එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ගිහි කෙනෙක් ගිහි කාමයන්ට ඇල්ලලා ඉන්නකොට පැවිද්දෙක් සිවුරු ටිකට, දානි ටිකට, ඒ වගේම කුටි සේනාසන වලට, ලැබිච්ච පරිස්කාර වලට දායක පින්නතුන ඇලිලා ඉන්න පුළුවන්. මොකද ස්වාමීන් වහන්සේ හිත කියලා කියන්නේ කාන්දමක් වගේනේ. එහෙම. යකඩ කෑල්ල ඇදලා ගන්න ස්වභාවයක් කාන්දමට තියෙනවා. එහෙම. නේ ස්වාමීන් එහෙම වහන්සේ. ස්වාමීන් වහන්සේ. යකඩ කෑල්ල ඇදිලා ආවේ නැතත් යකඩ කෑල්ලක් ලං වුණාට පස්සේ කාන්දම ඇදිලා යන්නත් පුළුවන් මේ පැත්තට. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ වගේ මේ තමයි හිතේ ස්වභාවය, කෙලෙස්වල ස්වභාවය. එහෙම. එතකොට උන්වහන්සේ හැමතිස්සෙම මේ අතහැරීමේ වටිනාකම කියලා දෙලා තියෙනවා. එහෙම. කෙසේ ධර්මයෙන් වැඩෙන්න ආහුද? කොහොමද මේ අයට මේ ධර්මයක් ලබා දෙන්නේ? එහෙම. ප්‍රඥාවෙන් වැඩෙන්නේ කෙසේද? උන්වහන්සේ ඒ ලෝකෝත්තර පැත්තගෙන එහෙම හිතලා තිනවා. ඒ වගේම සංස මෙහි සඳහන් කරනවා කෙසේද ධන දාන්නෙන් වැඩෙන්නේ? ඒ කියන්නේ කොහොමද මේගොල්ලෝ මේ භෞතික සම්පත් ඇති කරගෙන ලෞකිකව ජීවිතේ සපුරා ගන්න කියලා උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ වර්තමානයේ තුල මූණු පුතේ බොහෝ විට ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය ගැන කරුණු කාරණා තියෙනවා. එහෙම. මට හිතෙන අනිත්‍ය ගැන ගොඩාක් අය කරුණු කාරණා වටහාගෙන ජීවිත අඳුරු කරගන්න ස්වභාවයක් තියෙනවා. කඩාකප්පල් කරගන්න ස්වභාවයක් තියෙනවා. අරණ්‍ය වාසී භික්ෂුවකට වගේ නගරේ ජීවත් වෙන ගිහි කෙනෙකුට හිතන්න බෑ ස්වාමීන් වහන්සේ. එහෙම. අරණ්‍ය වාසී භික්ෂුව හැමතිස්සෙම පින්දපාත කරගෙන අනුන්ගෙන් ජැපිලා කුටියක වාසය කරන කෙනෙක්. එහෙම. නගරේ ඉන්න කෙනා එහෙම නෙමෙයි. එහෙම. අධ්‍යාපනය හදාරන්න ඕනේ. සල්ලි හම්බ කරන්න ඕනේ. මව්පියන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. නේද? එහෙම. එතකොට Tamanට විවාහයක් තියෙනවා ස්වාමි පුරුෂයා ගැන බලන්න ඕනේ. එහෙම. දරුවන්ව පෝෂණය කරන්න ඕනේ. ඒතර මෙහෙම කෙනෙක් හැමතිස්සෙම අනිත්‍යයි කියලා මේක ජප කරන්න ගියොත් ස්වාමීන් වහන්සේ. එහෙම. ඒ කෙනාට වැඩි කල් යන්න කලින් ගිහි ගෙදර අතහැරලා මහාන වෙනවා නම් හොඳයි. එහෙම. ස්වාමීන් වහන්සේ එතකොට විශේෂයෙන් ඔතෙන්දි මේ ප්‍රායෝගිකව අපි දකින දෙයක් තමයි දැන් ওই විදිහට අත්හැරීම ගැන කිව්වට ලෙඩක් දුකක් හැදුනම එහෙමයි. ඊළඟට ඥාතීන්ට මොන හරි කරදරයක් වුණාම Tamanට මොන හරි මුදල්මය පැත්තේ මොන හරි අඩුපාඩුවක් වුණාම එහෙමයි. ආපහු අනේ මට මේ විදිහට සම්පත් එකතු කරගන්න බැරි වුණා නේද? නේද? කියලා කලකිරීමක් ඇති කරගන්න ඕනේ. මහා පසුතැවීමක් ඇති කරගන්න ඕනේ. මට මේක කරගන්න බැරි වුණා. බැරි වුණා කියලා කියන එක සම්මත. ඇතමිට පස්සේ කාලෙක ධර්මයට ද්වේෂ කරන්නත් පුළුවන්. මේ ධර්මයක් නිසා මගේ ජීවිතෙත් කඩාකප්පල් වුණා. ඒ විතරක් නම් මදේ ස්වාමීන් වහන්සේ ඇතැම් අයට මේ මානසික රෝග ඇති වෙන්නටත් ඉඩකඩ තියෙනවා ධර්මයේ හරියට අවබෝධ කරගත්තේ නැත්නම්. එහෙම සම්මත. කියන්නේ සීමාව ඉක්මවා කටයුතු කළොත්. එහෙමයි. පැවිද්දෙකුට ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයක් ගැලපෙන්නේත් නැහැ. එහෙම. ගිහියෙකුට පැවිදි ජීවිතයක් ගැලපෙන්නේත් නැහැ. එහෙම. වර්තමානයේ තුල ටිකක් අර කලවම් වෙච්ච ස්වභාවයක් අපිට දක්නට ලැබෙනවා. එහෙම සම්මත. ඇතැම් පැවිද්දෝ ගිහියෝ වගේ කටයුතු කරන්න හදනවා. එහෙම. ඇතැම් ගිහියෝ පැවිද්දෝ වගේ කටයුතු කරන්න හදනවා. එහෙම. මේක පරස්පරයි. මේක බුද්ධානුශාසනාව නෙමෙයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඉතින් මේක තේරුම් අරගෙන පැවිදි අපිත් ගිහි ඔබත් නුවණින් බුද්ධියෙන් යුක්තව කටයුතු කරොත් බුද්ධ ශාසනය තුල අපිටත් පුළුවන්කම ලැබෙනවා සම්මාදිට ප්‍රතිලාභයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයටපත්ව අමා මහ නිවන් සුවසාක්ෂාත් කර ගැනීමට නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් අපි මේ දිනවල නිවස්වල නැදිලා හිටපු නිසා ආහාර පිළිබඳව යම්කිසි විදිහකින් විශේෂයෙන්ම ඒ ආහාර ප්‍රමාණය පිළිබඳව නේද හොඳ අවබෝධයකින් කටයුතු කළා. ඒ වගේ අනවශ්‍ය ආහාර වලට ගියේ නෑ. ඒ වගේම තමයි අපි ගොඩක් දැක්ක දෙයක් තමයි දැන් මේ වෛද්‍ය වාර්තාව නුනත් ගත්තාම මේ දිනවල විශේෂයෙන්ම රෝගීන් වාර්තා වීම එහෙමයි. දැන් අර විශේෂයෙන්ම නිවස් වලට වෙලා ගත කරපු කාලය තුල ඇඳ නීති කාලය තුල විශේෂයෙන් නිවස් වලට වෙලා හිටපු නිසා ඒ අය විශේෂයෙන්ම අර වෙනද වගේ බෙහෙත් ගන්නද හොස්පිටල් වල නතර වෙලා ඉන්නද නේද? ඒ වගේ ලොකුවට ඒ වගේ ගියේ නෑනේ ස්වාමීන් වහන්සේ. දැන් නිකන් ඉන්නකොටත් channel කරන්න යන්න ඕන කියලා යනවනේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මේ මාස දෙකේ channel center වලට ගියේ නෑ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. හැබැයි හිත කරන් ලොකු අසනීපයක් ලෙඩක් හැදුනෙත් නෑ. හැදුනෙත් නෑ ස්වාමීන් වහන්සේ. ඒ වගේ මරණ වාර්තාවන්නේ නෑ ලොකුවට නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එක පැත්තකින් දැන් හදිසි අනතුරු නම් සම්පූර්ණයෙන්ම 99%ක්ම වැළකුණා. ඒක මොකද වාහන පාරේ ගමන් කරේ නැති නිසා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. නිසා අනිත් අතුරු ආබාධ ගත්තොත් එහෙම හෘද ආබාධ වගේ වෙනත් අතුරු ආබාධ ගත්තොත් එහෙම ගොඩාක් දුරට මර්ධනය වෙලා තිබුණා. යටපත් වෙලා තිබුණා. දැන් අපි ගත්තොත් එහෙම එක එක්කෙනා කරන වෘත්තිය නිසා වෙන්න පුළුවන්. රැකී ආරක්ෂා නිසා වෙන්න පුළුවන්. ශාරීරික වශයෙන් ලොකු පීඩාගෙන දෙනවා. ඒ වගේම අපි දන්නවා සාමින්හංශ මේ ලෝකයේම වාර්තා වෙන්නේ සඳුදා දවසේ තමයි සඳුදා උදෑසන කාලේ ඉඳලා උදෑසන කාලේලු සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ මේ හෘදයාබාධ වලින් මේ යන පිරිස වැඩිම. ඒකට හේතුව දැන්
උදේ පාන්දර ඇත්තටම වැඩට යන්නේ කැමැත්තෙන්ද කියන කාරණේ. එහෙමයි. නේ සම්නස්. කියන්නේ යම්කිසි ආතතියක් ආතතියක් තියෙනවා. සහිතව තමයි පීඩනයක් සහිතව තමයි නිවසෙන් පිට වෙන්නේ. නිවසෙන් පිට වෙන්නේ. එහෙම. අනිත් එක තමයි හිත සංසිඳවන දෙයක් හිතට ලබා දෙන්නේ නැහැ. එහෙම. දැන් අපි ගත්තොත් පුවත්. දැන් මේ දවස්වල දේශපාලන පුවත් ගොඩක් අඩුයි. එහෙම. කොරෝනා පුවත් වැඩි නිසා. එහෙම. දැන් බොහෝ විට සම්නස ප්‍රවෘත්ති කියලා කියන්නේ හෘදයාබාධ වැඩි කරන දෙයක්. එහෙම. ඒ හිත දූෂණය කරන දෙයක් නේ. එහෙම. ඒ වගේම සතියන්ත චිත්‍රපට. ගොඩාක් සම්නස අපේ බොහෝ වාණිජ නාලිකාවල දකුණු ඉන්දීය චිත්‍රපට තමයි කැපිලි කෙටි තමයි බොහෝ විට තියෙන්නේ. එහෙම. ලේ හලන, කපන, කොටන, වෙඩි තියන, මරණ, එහෙම. නසන, වනසන ඒවා තියෙනවා. සමනස සාමාන්‍ය ඒ ක්‍රියාකාරකම් ඔය ඡන්දි විදියට කරන ක්‍රියාකාරකම් සාමාන්‍ය ජීවිතේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේක සම්පූර්ණ මෝපෑමක් නේ සමනස. එහෙමයි. නේද? අනිත් එක ඒ වීරයන්ව Tamanට ආරෝපණය කරගෙන Taman ඒ චරිතයට පණ දෙනවා. මානසිකව. එහෙම සමනස. කියන්නේ ප්‍රධාන නළුවාගේ චරිතයට Taman පණ දෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ වීර චරිතයක් අතින් මේ කී දෙනෙක් ඝාතනයට ලක් වෙනවද? එහෙමයි. ඒ ඝාතනයට ලක් වෙන කෙනා අන්තිමට නීත්‍යානුකූලව හිරගෙදර නෙවෙයි ඉන්නේ ස්වාමීන් වහන්සේ ජීවිත කාලෙටම. කොච්චර අපරාධයක් කරපු කෙනෙක් කී දෙනෙක් මේ කපල කොට නැති කරනවද? සම්පූර්ණ බොරුවක් නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් ඒකම පුරුෂයා 1000කට හරි ප්‍රහාරය දෙනවා. එහෙම සම්මත. ඒ කෙනාට වෙඩි වදින්නෙත් නැහැ. එහෙම සම්මත. ඉතින් මේවා කැමරාවක් ඉදිරියේ සිද්ධ වෙන බොළඳ දේවල් කියලා මිනිස්සු දන්නවා. එහෙම. නමුත් රසාස්වින්දනය නිසා මිනිස්සුන්ගේ ප්‍රඥාව වැහිලා තියෙනවා. එහෙම සම්මත. ප්‍රඥාව අවිද්‍යාව නැමැති කඩතුරාවේ වැහිලා තියෙනවා. එහෙම. ස්වාමීන් භාගතුන් වහන්සේ සංසාරේ කල්පනා කරා කියලා කියන මෙහෙම. එහෙම. ධන දාන්නෙන් වැඩෙන්නේ කොහොමද? කෙත්වතු වලින් වැඩෙන්නේ කොහොමද? මේ මිනිස්සු දියුණු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ස්ථාවර ජීවිත ඇති කරගන්නේ කොහොමද? සංස මේ මට දැන් මේ කෙත්වතු වලින් වැඩෙන්නේ කොහොමද කියලා කියනකොට ධන දාන්න වලින් වැඩෙන්නේ කොහොමද කියනකොට මට මතක් වුණේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උන්වහන්සේ මේ ගිහියෙකුගේ මේ මුදල් කළමනාකරණය ආර්ථික කළමනාකරණය ගැන පැහැදිලිව සඳහන් කරනවානේ. එහෙම. උන්වහන්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පරමාර්ථ වශයෙන් දේශනා කරනවා. එහෙම. මෙන්න මේ සම්මුතියයි පරමාර්ථයයි පටල ගන්න හොඳම නෑ පින්නතුනි. ඊට බොහෝ විට මේ සම්මුතියයි පරමාර්ථයයි බොහෝ දෙනෙක් පටලා ගන්න යුගයක් දැන් මේ තියෙන්නේ. එහෙම. ආර්ථික ස්ථාවරත්වයක් නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ ඒකේන භෝගී බුංචෙය්‍ය. එහෙම. කොටසක් අනුභවයට යැපීමට පින් කරන්නට යොදන්න. ද්විහිකම්මං පයෝජේ. කොටස් දෙකක් ආයෝජනය කරන්න. ඒ කියන්නේ තමන්ගේ ගොවිතැනට ව්‍යාපාරයට වෙළඳාමට යොදවන්න. චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. දැන් මේ වගේ කාලයක මේ වගේ කාලවකවානුවක් ආවොත් දැන් ආපදා කාලයක්නේ. එහෙම. අර තැම්පත් කරපු දේ මහන්සි වෙලා හරි හම්බ කරලා තැම්පත් කරපු දේ මේ වගේ කාල සීමාවක ප්‍රයෝජනට අරගෙන ඒකෙන් යැපෙන්න. එහෙම. ඒතර කාටවත් මේ අතපාන්න දෙයක් නැහැ. එහෙම. නැත්නම් මේ රජයෙන් 5000 ලැබෙනකන් ඉන්න ඕනෙත් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. නේද? එහෙමයි. ඉතින් භාගතුන් වහන්සේ ඒ වගේ මේ අර ලෞකික මේ ස්ථාවරත්වයේ පිළිබඳව කරුණු කාරණා කියලා තියෙනවා. උන්වහන්සේ හරි මධ්‍යස්ථයි. එහෙමයි. උන්වහන්සේ මැදින් තමයි ධර්මයේ දේශනා කළේ හැම නිතරම ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. මේ සඳහන් කරනවා දෙපා සිව්පා සතුන්ගෙන් කෙසේ වැඩෙන්නාහු දේ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔය මිනිස්සු ජීවත් වෙනකොට ගොවිතැන් කරනවානේ. ඒතර කුකුල්ලු ඇති කරනවා. එහෙම. ඒ වගේම ඌරු එළුවෝ ගවයෝ වගේ සත්තු ඇති කරන ගොවිතැනට උපකාරයක් පිණිස මස් පිණිස නෙමෙයි. සත්ව සම්පත කියන එක නේද? එහෙමයි. ඒ කියන්නේ ගොවිතැන පිණිස ගොවිතැනට උපකාරයක් පිණිස. එහෙම. එතකොට මේ අයට කොහොමද එවැනි සම්පත් ලැබෙන්නේ කියලා උන්වහන්සේ ඒකත් හිතලා තිනවා කියනවා. එහෙම. ඒ වගේම කෙසේ අමුදරුවන්ගෙන් වැඩෙන්නාහුද? කොහොමද මෙයා සාර්ථක විවාහ ජීවිතයක් ලබා ගන්නේ? එහෙම. විවාහයෙන් පස්සේ කොහොමද මේ අයට දරු සම්පත් ලැබෙන්නේ? කොහොමද මේ දරුවන්ට සෙනෙහි වඩන්නේ? එහෙම. ඒ දරුවන් ආදරෙන් රැකබලා ගන්න කොහොමද කියලා ඒකත් කල්පනා කරලා තියෙනවා කියනවා. එහෙම. එහෙම. එහෙනම් උන්වහන්සේ ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන විතරක් නෙමෙයි දේශනා කළේ මොකද? එහෙම. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන දේශනා කළ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේදීවත් හැමදිනාම රහත් උන්නේ නැහැ. එහෙම. කොටිම කියන හැමදිනාම සෝවාන් උන්නේවත් නැහැ. එහෙම. පුතඥ මට්ටමේම හිටි පිරිසක් හිටියා. එහෙම. ඒතර මේක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තේ නැත්නම් ධර්ම මාර්ගය අපිට අහිමි වෙලා තවත් භව ගණනාවකට මේ සසර දිග්ගැස්සෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. එහෙම. ඒතර සමහරවිට දැන් මෙතෙන් සඳහන් වෙනවනේ දැන් ඒ දාසකම් කරුවන්ගෙන් නේද? දාසකම් කරුවන්ගෙන් දාසකම් කරු කෙසේ වැඩෙන්නහොද? ඊළඟට දැන් විශේෂයෙන්ම අපි දන්නෝ අපේ ලංකාවේ වුණත් විශාල ව්‍යාපාරිකයන්ගේ මම හිතන්නේ 50000කට 60000ක් වගේ සේවකයෝ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයොත් ඉන්නවා සම්මත. එහෙමයි. එහෙමයි. ඒ වගේම ගත්තොත් එහෙම එදිනෙදා ජීවිතයක් ගත කරනකොට එහෙම නැත්නම් පොඩි පුංචි
සාමාන්‍ය ව්‍යාපාර කරන අයගේ පුංචි පුංචි ඒ විදිහට සේවක පිරිසක් තමයි ඒ විදිහට කටයුතු කරන්නේ තමා යටතේ. එහෙමයි. එරන් ස්ථිර සේවකයෝ ඉන්නවා. ඒ වගේම తాවකාලිකව කටයුතු කරන සේවකයෝ ඉන්නවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් මේ සේවා සපයන්නන් පිළිබඳවත් එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. සමහර දැන් අපි ගත්තොත් එහෙම දැන් සිගාලෝවාද සූත්‍රය එහෙම සේවකයන්ට කොහොමද ඒ යුතුයකම් ඉෂ්ට කරන්න කියලා තුන්වහන්සේ දේශනා කරනවානේ. එහෙම. ඒ කියන්නේ සේව්‍ය ඒ කියන්නේ හාම් පුතාලා විසින් තමන් යටතේ සේවය කරන ඒ සේවකයන්ට කොහොමද යහපත් ආකාරයෙන් යුතුයකම් ඉෂ්ට කරන්නේ. එහෙම. ඒ වගේම සේවකයන් විසින් ඒ ආයතනයේට හාම් පුතාලට කොහොමද අවංකව සේවය ඉෂ්ට කරන්න කියලා මේ සඳහන් කරනවානේ. එහෙම සම්මත. අස එතන හරි අපූර්ව සිද්ධියක් තියෙන සේවකයන්ට වාග්ගුණ වහන්සේ දේශනා කරනවා ආයතනයක වැඩ කරනකොට තමන්ගේ හාම් පුතාලගේ ආයතනයේ ගුණ නාමය එහෙම. මේ පතුරවන්න කියනවා. එහෙම. සල්ලි දෙන්නේ නැහැ ආයතනයෙන්. එහෙම. අපිව මේ ජනප්‍රියකරණ ප්‍රසිද්ධ කරවන්න කියලා. එහෙම. තමයි යැපෙන්නේ මේ ආයතනයේ නිසාන කියලා ආයතනයේ ಗುಣ කතාව පතුරවන්න කියනවා. එහෙම. හැබැයි ඉතින් හාම් පුතාලා විසින් සේවකයන්ට යුතුයකම් ඉෂ්ට කළ තිබ්බොත් ಗುಣ කතාව පෙතරේ. එහෙම නැත්නම් ලංකාවේ ක්‍රමයට නම් විවේචන විතරයි. වැඩක් නෑ අපේ කම්පැනි. එහෙම. වැඩක් නෑ අපි වැඩ කරන තැන අන්තිමයි. මරෝල වැඩ ගන්නවා හරියට පඩියක් දෙන්නේ. දැන් ඕක තමයි බොහෝ තැන්වල තියෙන්නේ. එහෙම. හැබැයි සොන්ස ඇතැන් තැන්වල කියනවා රත්තරන් මහත්තයා. එහෙම. රත්තරන් මැඩම්. එහෙම. අපිට හැම දෙයක්ම බලනවා. බෙහෙත් ටිකේ ඉඳලා බලනවා කියලා එහෙම තැනුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම බලන්න මේ දිනවල ඇත්තටම ඒ ගැන වැඩිපුර සාකච්ඡා වෙන්නේ මේ ආපදා කාලය තුල නේ සමහර. එහෙමයි. විශේෂයෙන් දැන් ලෝකෙ ගත්තොත් එහෙම මං හිතන්නේ කෝටි 4කට 5කට වගේ මේ තමන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවලු සමහර. එහෙමයි. එතෙමයි ස්ථිරව දිගටම කරපු රැකියාවල් අහිමි වෙලා තියෙනවා කෝටි 4කට ලෝකෙ ගත්තොත් එහෙම. එහෙමයි. එතකොට සාමාන්‍ය කෙනෙක් කල්පනා කළොත් එහෙම දැන් තමන් ගැන හිතයි. දැන් මෙච්චර කාලයක් අපි අපේ ආයතනවල කටයුතු කරලා අපිට අයින් වෙන්න වුණා නේද? අපි අයින් කළා නේද කියලා තනියෙන් කල්පනා කරයි. එහෙමයි. මේ තමන්ට දෙයක් විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි ඒක උඩ ස්වාමීන් වහන්සේ. ලෝකේ පුරා සිද්ධ වෙච්ච දෙයක් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ගෝලීය වසංගතයක් නේ ස්වාමීන් වහන්සේ නේ. එහෙම. මේ සඳහන් කරනවා කෙසේ ඥාතීන්ගෙන් වෙන්නාහුද මේ ඥාති සම්බන්ධතා කොහොමද යහපත පවත්වාගෙන යන්නේ? දැන් කොටිම උන්වහන්සේ පත්තකම්ම සූත්‍රයේ ස්වාමීන් ඥාති බලි කියලා දේශනා කරනවානේ. එහෙම. ඥාතින් කරන සංග්‍රහ පිළිබඳව. දැන් අපි ගත්තොත් මහා මංගල සූත්‍රෙත් තියෙනවානේ ඥාතකාණංච සංඝහෝ ඒ තමයි මංගල මුත්තම. එහෙනම් ඥාතින්ව හලලා මේ ගමන යන්න බෑ. එහෙම. ඥාතින්ට යම් පමණකින් අපිට අනුග්‍රහ කරන්නට සිද්ධ වෙනවා. එහෙම. කෙසේ මිතුරන්ගෙන් වැඩෙන්නාහුද? දැන් ආලවක සූත්‍රයේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ මේ යාළු මිත්‍රයන් ලැබ ගන්න කොහොමද කියලා. එහෙම. දදම් මිත්තානි ගන්තති. එහෙම. යාළුවෝ කැමති කෙනා අතහරින්න ඕන කියනවා. එහෙම. පරිත්‍යාගයන් කරන්න ඕන කියනවා. දන් දෙන්න ඕන කියනවා. ඒකට තමයි කියනවා පිරිවර ලැබෙන්නේ. එහෙම. කෙසේ බන්දුන්ගෙන් වැඩෙන්නාහුද? ඒ කියන්නේ සමීප සම්බන්ධතා ඇති අයගෙන් කෙසේ වැඩෙන්නාහුද? කියලා ස්වාමීන් වහන්සේ මේ විදිහට උන්වහන්සේ හරි සමබරව ඒ කියන්නේ එක පැත්තක්වත් මගහැරෙන්නේ නැති වෙන විදිහට බලන්නකො. එහෙම. දැන් මේ කතා කරපු කොටස් වල ස්වාමීන් වහන්සේ අසවල් කොටස මේකට අදාළ වෙලා නැහැ කියලා අපිට කියන්න බෑනේ. එහෙම. පරිපූර්ණයි සර්වඥයි කියන්නේ ඒකනේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. සියල්ල උන්වහන්සේ අවබෝධ කරගෙන පරිපූර්ණවයි මේව දේශනා කරන්නේ. එහෙම. සංස්කෘතිකට පූර්වාත් භාවයන් වල බුද්ධෝත්පාද කාලවල වෙන්න පුළුවන්, අබුද්ධෝත්පාද කාලවල වෙන්න පුළුවන්. එහෙමයි. මේ හැම අවස්ථාවකදීම එතකොට බුදුරජාණන්සේ පූර්වාත් භාවයන් වල මේ කුසල කර්ම ටික බහුලව කරලා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙම. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මෙහි සඳහන් කරනවා හෙතෙමේ ඒ ලකුණු වලින් යුක්තව අර ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා ගිහි ජීවිතයක් ගත කරනවා නම් එහෙම. චක්‍රවර්ති රාජයා බවට පත් වෙනවා කියනවා. අර මහා පුරුෂ ලක්ෂණ තුනෙන් සමන්විත මහා පුරුෂයා. එහෙම. රජ වූ විට කුමක් ලබයිද? නොපිරිහෙන ස්වභාවයෙන් යුක්ත වූ ජේ වෙයි. ධනයෙන් ධාන්‍යයෙන් කෙත්වතු වලින් දෙපා සිව්පා සතුන්ගෙන් අමුදරුවන්ගෙන් දාසකම් කර පුරුෂයන්ගෙන් ඥාති මිත්‍ර බන්දුන්ගෙන් නොපිරිහෙන්නේය. සියලු සම්පත්තියෙන් නොපිරිහෙන්නේය. රජ බවට පත් වූ විට මේ ලබයි. රජ කෙනෙක් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ රාජකීය සුඛ විහරණයට අදාළ පුද්ගලයන් පවා මේ ඥාති සම්බන්ධතා පවා පරිපූර්ණව ලැබෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේ බුදු කෙනෙක් වුණාට පස්සේ මොනවද ලැබෙන්නේ කියලා. එහෙම සොම්නස. ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ලෝවස ඇති මෝහ පටලය ඉවත් කළ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හේ බුදුවරේ කූයේ කුමක් ලබයිද? නොපිරිහෙන ස්වභාව ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් නොපිරිහෙයි. සියලු ලෝතුරු ගුණ සම්පත්තයෙන් නොපිරිහෙයි. බුදුවරේ කූවිට මේ ලබයි.
සමහර මේ සඳහන් කරන්නේ එතකොට උන්වහන්සේ අර සසරේ දුන්නනේ. එහෙම. මිනිස්සුන්ට ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාවට එන ක්‍රමය උන්වහන්සේ පෙන්වලා දුන්නා. එහෙම. එතකොට උන්වහන්සේ බුදු කෙනෙක් වුණාට පස්සේ නොපිරිහෙන ස්වභාවයෙන් යුක්තව දුන් දෙීම ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් අපිට උනත් එහෙම දැන් අපි ධර්ම ප්‍රචාරක ස්වාමීන් වහන්සේලා හැටියට ස්වාමීන් වහන්සේ මම අපි මේ බෞද්ධ නාලිකාව අනිත් නාලිකාවල බණ කියන ස්වාමීන් වහන්සේලා ලෝකයාට මේ ලබා දෙන්නේ ස්වාමීන් වහන්සේ කෙසේද ශ්‍රද්ධාව ඇති කරගන්නේ? ශ්‍රද්ධාව දන් දෙනවා. කෙසේද සිල්වත් වෙන්නේ? සීලය දන් දෙනවා. සීලයට පැමිණෙන ක්‍රමයේ දන් දෙනවා අපි ධර්මයේ තුලින්. කෙසේද ධර්මයේ දහම් දැනුම ඇති කරගන්නේ? සුතේ දන් දෙනවා. කෙසේද අතහරින්නේ? දන් දෙන්නේ කොහොමද? ඡාගයක් දන් දෙනවා. කෙසේද ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නේ? ප්‍රඥාවක් දන් දෙනවා. එහෙම. සංස මෙතනින් දැන් විශේෂයෙන්ම නොපිරිහෙයි කියලා කියන කාරණය තුල සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ දැන් මේ පිරිහෙන්නේ නැති තත්වයට පත් වෙන්නේ. එහෙමයි. ඒ කාරණාවත් අපි වටහා ගන්නට අවශ්‍යයි. ඒකට හේතුව තමයි අපි හිතුවොත් දැන් මේ සියලු සම්පත් අපි කතා කරපු මුලින් කතා කරපු සියලු සම්පත්. එහෙමයි. ඒ කියන්නේ මිනිස්යන්ගේ යහපත පිණිස අවශ්‍ය වෙන සියලු සම්පත්, බාහිර අභ්‍යන්තර සියලු සම්පත්. එහෙමයි. ඒ විදිහට කෙනෙක් ලබනවා නම් ඒ කියන්නේ සෝහන් ආදී මාර්ගඵලයකටපත් වෙච්ච නැති පුතඥ කෙනෙකුට ලැබෙනවා නම් ඒක ස්ථිර නැහැ ස්වාමීන් වහන්සේ. ඒකයි මෙතෙන්දි කියන්නේ ඒක. එහෙමයි. ඒක ස්ථිර නැහැනේ. ඒකට හේතුව තමයි ඒ ජීවිත කාලයේ තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් ජීවිතවල නොලැබෙන්න පුළුවන්. එහෙමයි. මේ ජීවිතේ ලැබිලා ඔය කියන සම්පත් මේ ජීවිතේ ලැබිලා තවත් අවස්ථාවකද නොලැබෙනකොට විශේෂයෙන්ම අර විදිහට කලකිරීම ස්වභාවයක් පසුතැවීමක් එහෙමයි. ඒ වගේම සමහරවල්ලාට තමන්ගේ ජීවිතේ පව නැති කරගන්න අවස්ථා. එහෙමයි. අපි ගත්තොත් නේ ස්වාමීන් දැන් ඔය වාර්තා වෙනවා ඉන්දියාව වගේ වාර්තා වෙනවා ස්වාමීන් දිනකට ගොවීන් කී දෙනෙක් ජීවිතේ නැති කරගන්නවද කියන කාරණා. එහෙමයි. එහෙම ස්වාමීන් බලාපොරොත්තු සුන්වීම නිසා. බලාපොරොත්තු සුන්වීම නිසා ස්වාමීන් ඉතින් ඒ වගේ ගත්තාම දැන් සෝහන් ආදී මාර්ගඵලයකටපත් වුණාටත් පස්සේ ඒ මේ කියන සම්පතු නොලැබීම පිළිබඳව කලකිරීමක් ඇති කරගන්නෙම නෑනේ. එහෙමයි. ඒක තමයි නොපිරිහි කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ ගුණය ඊට පස්සේ එතෙන් සිට වඩා වර්ධනය වීමක් තියෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. කාමරාග පටිග ප්‍රහාණය කරමින් සෝවාන් වීමෙත් ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ සංයෝජන මුලින් උපුටා දාමන කෙනෙක් වෙනවනේ. එහෙමයි. ඊට පස්සේ කාමරාග පටිග ක්‍රමානුකූලව තුනී කරමින් ධර්මාර්ග වඩනකොට යම් දවසකදී පරිපූර්ණත්වයටපත් වුණාට පස්සේ නොපිරිහෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් වෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් බුදුරජාණන්ගේ ජීවිතේ පුරාවටම තිබ්බේ ස්වාමීන් වහන්සේ නොපිරිහිච්ච ස්වභාවයෙන්. එහෙමයි. දැන් ඇතම් කෙනෙක් ස්වාමීන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලා වන අපෙන් පවා පරිපූර්ණ ජීවිතයක් අපේක්ෂා කරනවා. එහෙමයි. ඒක වරදක් නැහැ. එහෙමයි. නමුත් අපි පිරිපුන් වෙමින් පවතින පිරිසනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. සංසය ඔකට උදාහරණයක් තමයි දැන් අපි ගත්තොත් එහෙම කෙනෙක් ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම කාරණාවක් විමසන්න ආවම එහෙමයි. ඒ කියන්නේ ඒ කාලය ඇතුළත තමන්ට තියෙන ප්‍රශ්නේ ධර්ම කාරණාවක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ ධර්ම කාරණාව අහගත්තට පස්සේ ඊළඟට එනවනේ මොනවා හරි වෙනත් කාරණයක්. එහෙමයි. අපි හිතමු මේ ජීවිතේ ගත කරනකොට යම්කිසි අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මුදල් මේ අතින් හරි සම්පත් වලින් හරි මොනවා හරි අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ කාරණාව කියන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක. එහෙමයි. එතකොට සම්පූර්ණයෙන්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. කොච්චර ධර්ම කාරණාවක්වත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතනින් එහාට ධර්මය හොයාගෙන යන්නේ නැහැ. අර අවශ්‍යතාවය ලැබුණ නැති හින්දා. ඒ කියන්නේ හාමුදුරන්ට එච්චර තිබිලා හාමුදුරන් නිකන්වත් මට කීයක්වත් දුන්නේ නැහැ කියලා එතන පිට හිත නරක කරගන්නත් පුළුවන්. එහෙම සම්නස්. ඒ කියන්නේ පැවිද්දෙකුගෙන් ලෞකික දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලායි ස්වාමීන් වහන්සේ කියන්නේ. එහෙම සම්නස් දැන් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගෙන්ම පමණක් නෙමෙයි සමහර පිරිසක් කියන කාරණයක් තමයි අපිට ගොඩාක් ලිපි පවා ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ අනේ මට යමක් කමක් තියෙන දායකෙක් හරි මට සම්බන්ධ කරලා දෙන්න කියලා. කියන්නේ ස්වාමීන් වහන්සේ හරහා. එහෙම සම්නස්. කියන්නේ ස්වාමීන් වහන්සේ අතරමැදි බවට පත් වෙනවා. එහෙම. එතකොට ඒ නොලැබීම නිසා සම්පූර්ණයෙන්ම මේ ධර්මයෙන් ඉවත් වෙන්නත් ඉඩ තියෙනවා. කලකිරීම. පුතඥ කලකිරීම. පුතඥ කලකිරීම සම්මත. එහෙමයි. එහෙමයි. ඒසෙතකොට දැන් මෙහි සඳහන් කරන්නේ භාගතුන් වහන්සේ නොපිරිහෙන ස්වභාවය ඇත්තේ වෙයි ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් නොපිරිහෙයි. එහෙමයි. සියලු ලෞතුරු ගුණ සම්පත්තියෙන් නොපිරිහෙයි. එහෙමයි. උන්වහන්සේගේ විශාරද ඥාන දැන් අපි පසුගිය මට මතකයි වෙසක් පොය දවසේ කතා කළා නේ ස්වාමීන් වහන්සේ විශාරද ඥාන පිළිබඳව. එහෙමයි. ස්වාමීන් වහන්සේ උන්වහන්සේට අභියෝගයක් නැහැ. එහෙමයි. දැන් බුදුරජාණන්ගේ ජීවිතයේ උන්වහන්සේට අභියෝග නැහැ. එහෙමයි. අභියෝග නැහැ කියලා කියන්නේ ඔබ වහන්සේ රහත් කියලා කියනවා. නමුත් ඔබ වහන්සේ අසවල් කෙලෙස් සහිත ක්‍රියාව කරනවානේ. එහෙම කියන්නේ කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ කියලා කියන්නේ
දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රහ්මණින් සහිත දෙවිමිනිස් ප්‍රජාවෙන් යුක්ත එහෙමයි. මේ තුන් ලෝක ධාතුවේම අනන්ත සක්වල දක්වා බුදු කෙනෙකුට ඒ ගුණයෙන් අභියෝග කරන්න කෙනෙක් නැහැ. හරි පුදුමයි. එහෙමයි ස්වාමීන් ඔබ වහන්සේ බුදු කෙනෙක් කියලා කියනවා. නමුත් ඔබ වහන්සේ රසවල් කාරණා අවබෝධ වෙලා නැහැනේ. වහන්සේ. එහෙමයි. අභියෝගයක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපේ ජීවිතවල අපිට කොච්චර පරිපූර්ණ කරගත යුතු කාරණා තියෙනවද? එහෙමයි. උන්වහන්සේට එහෙම මේ අභියෝග කරන්න බෑ දෙවි කෙනෙකුටවත්. එහෙමයි. බ්‍රහ්මයෙකුටවත්. එහෙමයි. මාර්යා ස්වාමීන් වහන්සේ එහි සඳහන් කරනවා පදහන කියන සූත්‍රයේදී සුත්ත නිපාතේ කුද්දක නිකායේ. එහෙමයි. පදහන කියන සූත්‍රයේ තියෙනවා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගිහි ගෙයින් නික්මුණේ යම් දවසකද ඇසලපුන් පොහෝ දවසේ. එහෙමයි. එදා ඉඳලා පස්සෙන් හිටියා කියනවා උන්වහන්සේ නොමගට යවන්න. එහෙමයි. කියන්නේ මේ ධර්ම මාර්ගෙන් පිටපන්නන්නට. එහෙමයි. ඊට පස්සේ අවුරුදු 6ක් ගත වුණානේ. එහෙමයි. අවුරුදු 6ක් ගත වුණාට පස්සේ උන්වහන්සේ බුදු වුණා. ගයාවේදී. එහෙමයි. බුදු වුණාට පස්සේ බෝධි මූලයේදී ඉස්ලාම මේ ධර්ම දේශනා කරන්නට කියලා සහම්පති බ්‍රහ්මයල ආරාධනා කළා නෙමෙයි. එහෙමයි. ඉස්ලාම උන්වහන්සේට ආරාධනා කරේ මාර්යා. කුමකටද? පිරිනිවන් පාන්න කියලා. බෝධි මූලයේදී ස්වාමීන් වහන්සේ ඉස්ලාම උන්වහන්සේට මුණ ගැහින්නේ මාර්යාව. එහෙමයි. තපස්සු බල්ලු කෙලෙන්ද බෑනුත් නෙමෙයි. එහෙමයි. මාර්යා විල කියනවා දැන් ඉතින් ඔබ වහන්සේගේ වැඩේ ඔබ වහන්සේ කරගත්ත දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්න. එහෙමයි. ඊට භාගතුන් දේශනා කරන මාර්ය ඔබ කලබල වෙන්න එපා ඒකට. එහෙමයි. මම ඒකට කල් දන්නවා. ඔබ උත්සාහ රහිතව මේ ඉන්න කියලා තමයි කියන්නේ. ඔබ උත්සාහ රහිතව ඉන්නේ. එහෙමයි. මම ඒකට කාලය දන්නවා. එහෙමයි. උන්වහන්සේ ඊට පස්සේ වන්න උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දක් යනකම්. එහෙමයි. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කරපු ඒ කියන්නේ උන්වහන්සේ ගිහි ගෙදර නිපිච්ච ඇසලපුන් පොහොව දවසේ ඉඳලා සම්බුද්ධත්වයට පත් වෙන දවස දක්වා සම්බුද්ධත්වයේ සිට වසරක් යන තාක් මාර්යා ඇස්පිල්ලම් හෙලන මොහොතක් එහෙමයි. බුදුරජාණන් ශ්‍රලංගේ නොසෙල්වි පස්සෙන් ආව කියනවා අඩුපාඩුවක් අහු වෙච්ච දෙයින් මම දෙන්නම් වැඩි. එහෙමයි. අන්තිම මාර්යාට අඩුපාඩුවක් බුදුරජාණන් වහන්සේ දැක ගන්න බැරි වුණා කියනවා. එහෙමයි. ඒ අවුරුදු 7ටම එහෙමයි. සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම ඈතින් දැක්ක කියනවා තෙල් පාට කළු ගලක්. එහෙමයි. මම ඒක දැක්කේ කේජු කෑල්ලක් හැටියට කියනවා. එහෙමයි. මම කේජු කෑල්ලක් කන්නේමී කියලා වේගෙන් පියාඹගෙන ඇවිල්ලා කළු ගලේ හොට හප්ප ගත්තා කියනවා. එහෙමයි. භාගතුන් වහන්සේත් එක්ක හැප්පෙන්න කියලා මටත් උනේ ටිකයි කියලා මාර්යා විසීම සඳහන් කරන ගාථා වලින් ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. ඒක නිසා උන්වහන්සේගේ ජීවිතයේ නොපෙරෙහිම හරිම ආශ්චර්යයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් දැන් එතෙන්දී කතා කරන්නට ඕනේ අපි ගත්තොත් එහෙම මේ ගොඩාක් අපි යමක් සම්පත් තියෙන කෙනෙක් ධන දාන්න තියෙන කෙනෙක් අපි ගත්තොත් එහෙම ඒ තියෙනකම නිසාම ඇතිකම නිසාම හැදෙන සතුරු එහෙමයි. ඒ කියන්නේ පීඩාකාරී කරන අය හතුරන් සකස් වෙන හැටි නේ ස්වාමීන් වහන්සේ. අපි ගත්තොත් එහෙම දැන් අපිට කියන්න බෑනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් කාන්තාවක් නම් සම්පූර්ණයෙන්ම ආභරණ සහිතව යම් කිසි ප්‍රදේශයකට තනිවම ගමන් කරන්න පුළුවන්ද නේද? එහෙම. ඒකට ඒ සම්පත් වලට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එම් පුරුෂයෙක් ගත්තොත් ඒ පුරුෂයා යම් කිසි රතයක නැගිලා නැතුව සල්ලි බෑග් එකක් පේන විදිහට අර විනිවිදව අරගෙන ගියොත් එහෙම. මුදල් පසුම්බියක් අරගෙන ගියොත් ඒක කොයිතරම් දුරට අරගෙන යන්න පුළුවන් වෙයිද? නේ සම්නස්. කොයිතරම් තියෙන කෙනෙක් වුණත් ඒ විදිහට ජීවිතය කල්පනා කරන්නට ඕනේ. ඒ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ඒ මාර්යා වැනිව බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ආපු පිරිස. නේද? පිටිපස්සෙන් ආපු පිරිස. ඒතකොට තමන් යමක් කෙනෙකුට අපි කියනෝනේ යමක් කර්මයක් කරන්න ඕනේ කියලා හිතනෝනේ සාමාන්‍යයෙන්. ඇත්තටම කර්මයක් කරපු කර්මවල විපාකත් ලැබෙනවා. ඉස්සරහට යනකොට අපිට කර්ම බාහිර වශයෙන් කර්මයක් නොකලත් ඒ විදිහට බාහිරින් උපද්‍රව වෙනවා. එහෙමයි. උපද්‍රව වෙනවා සම්මස. එහෙමයි. ඒක හරි ස්වාමීන් කතා. මොකද බුදු දේශනා තියෙනවනේ හැම දෙයක්ම පෙර කරන ලද කර්මයෙන් වෙන්නේ නැහැ කියලා. වෙන්නේ නැහැ කියන්නේ උබ්බකත හේතු කියන එක ඒක අන්තයක්. එහෙම සම්මස. කියන්නේ සියල්ල පෙර කරන ලද කර්මෙන් නෙමෙයි වෙන්නේ. එහෙමයි. ඒ ස්වභාවික නියාමයට අනුව සිද්ධ වෙන්න පුළුවන් නේ ස්වාමීන්. එහෙම සම්මස. එහෙමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පූර්වාත්ම භාවයන් වල මේ විදිහට මිනිස්යන්ට මඟ පෙන්වීම, ඒ කියන්නේ යහපත පිණිස සීල කටයුතු කළේ එතකොට ලෞකික ජීවිතය සාර්ථක කරගන්න පමණක් නෙවෙයි ලෝකෝත්තර අවබෝධයේ පිණිසත් උපකාර කරනවා කියන අදහස. ගාථා ටිකත් සඳහන් කරමු ස්වාමීන්. එහෙමයි. මෙහි සඳහන් වෙනවා ගාථා වලින් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්,
ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ධර්මයෙන් බොහෝ යහපත් ගුණයෙන්ද ධන දාහයෙන් කෙත්වතු වලින් දරුවන්ගෙන් අඹුවන්ගෙන්ද සිව්පාවුන්ගෙන්ද ඒ විදිහට ඒවා ලබන්නට කටයුතු කළා කියලා කියන එක නේ සම්මත. එහෙම. ඒ වගේම ඥාතීන්ගෙන් මිතුරන්ගෙන් බන්දුන්ගෙන් ඒ වගේම ශරීර ශක්තියෙන් හිතලා තියෙනව නේ සම්මත. එහෙම සම්මත. ශරීර ශක්තිය ගැන නිරෝගී ඉන්න කියලා. එහෙම සම්මත. එහෙම. ඒ වගේම වර්ණයෙන්ද සැපයෙන්ද යන දෙකිනුත් අන්‍යෝන්‍ය නොපිරිහෙත් නම් සම්ස අවසරද මේ සඳහන් කරන වර්ණයෙන්ද කියලා ඉවරලා. එතකොට කොහොමද මේ ලස්සනට ඉන්න කියලාත් උන්වහන්සේ කල්පනා කරලා තියෙනවා. එහෙම සම්මත. ගිනි තපින්න එපා කියන ස්වාමීන් වහන්සේ අසනීපයක් නැතුව. එහෙම. දැන් උන්වහන්සේ ඒ වගේ පුංචි දේවලුත් දේශනා කරනවා. එහෙම. කියන්නේ ගින්න මේ හැමට හොඳ නෑ කියනවා. එහෙම. හරි පුදුමයි. දැන් කෙනෙකුට ඒක වැරද්දක් හැටියට හිතෙන්නත් පුළුවන්. අනිත්‍යයි මේ ශරීරය. එහෙම සම්මත. බුදුරජාණන් වහන්සේ මේ වගේ ඒවා දේශනා කළාද? ඒ තරම් අපේ අය ඇඩ්වාන්ස්. එහෙම සම්මත. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට පාඩම් උගන්වන මට්ටමක ඉන්නේ. එහෙම සම්මත. ඒ තරම් ස්වාමීන් වහන්සේ සමහරු මේ ධර්ම මාර්ගය තුල ඔළුව නරක් කරගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. එහෙම. බුදුරජාණන් වහන්සේට කමටහන් දෙන මට්ටමක ඉන්නේ. එහෙම. ඉතින් හරි සෝචනීයයි. එහෙම සම්මත. උන්වහන්සේ දැන් මේ වර්ණයෙන් කොහොමද මේ කෙනෙක් හැඩට ලස්සනට ඉන්න කියලා උන්වහන්සේ කල්පනා කරලා තියෙන්නේ. එහෙම සම්මත. ඊළඟට සැපයෙන්ද යන දෙකරුණෙන් අන්‍යෝන නොපිරිහෙත් නම් නේ සම්මත. අන්‍යෝ නොපිරිහෙත් නම් ඒ නොපිරිහීම පිණිස ඔවුන්ට කෙසේ උදව් කරන්නේදයි අන්‍යයන්ගේ සමෘද්ධියම කැමැති වුණා. අන්නගේ සමෘද්ධිය කැමතිලා තියෙනවා. එහෙම සම්මත. ඒ වගේම සංස් పూర్වයේහි මනවින් පුරුදු කරන ලද ඒ කර්මයේ හේතුවෙන් සිංහෙකුගේ ඉදිරිපස සිරුර බඳු වූ මනාව පිහිටි ආනුභාවයෙන් යුතු කය ඇත්තේ වේ. මසින් පිරීගියේ පිටිකර ඇත්තේ වේ. සමවට වූ කඳ ඇත්තේ වේ. තථාගතයන් වහන්සේ නොපරිහෙන ස්වභාවයට ලකුණු වූයේ ඒ කර්මයයි. නැස අවසන් ගාථා සඳහන් කරමු. එහෙම සම්මත. ඉදින් කුමාරතමේ ගිහිව සිටින්නේ නම් ධනයෙන්ද ධානයෙන්ද ධනයෙන් දහන්නේ අඹදරුවන්ගෙන්ද සිව්පාදීන්ගෙන්ද වැඩි කිසි රැස්කිරීමක් නැති පැවිද්දෙක් වන්නේ නම් නොපිරිහෙන ස්වභාව ඇති අනුත්තර වූ සම්බෝධියට පැමිණෙන්නේ. එහෙමයි. සම්සෙතකොට මෙහි හරි අපූර්ව කියමනක් තිබෙනවා. එහෙමයි. දැන් උන්වහන්සේ මේ ලෞකිකව කෙනෙක්ව අපි මුලින්ම කතා කළේ ඒකයි. ලෞකිකව ස්ථාවර කරන ආකාරය. කියන්නේ ලෞකික සම්පත් නිට්ටය නෑ. එහෙම. නමුත් ජීවත් වෙලා ඉන්නකන් සම්මුති ලෝකයේ තුල ස්ථාවර ආර්ථිකයක් තියෙන්න එපෙයි. එහෙම. දැන් මේ අපි ආර්ථිකයෙන් ගොඩක් දුරට පසුබාගෙන යන යුගයක ඉන්නේ. එහෙම. දැන් හැමදෙනාම ගොවිතැනට යොමු වෙලා තිබෙනවා. ස්වයං ආර්ථිකයට යොමු වෙලා තිබෙනවා. එහෙම. දැන් මිනිස්සු ස්වාමීන් වහන්සේ කඩෙන් කොත්තු රොටිය ගෙනාවේ නැති වුණාට ෆ්‍රයිඩ් රයිස් එක නොගෙන ආවට බිත්තර ආප්පේ නොගෙන ආවට නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඔය යම් කෙටි කෑම වර්ග නොගෙන ආවට ගෙදර මොනවාමනේ හදාගත්තනේ. එහෙම. ඒතර උන්වහන්සේ මේ කෙනෙකුගේ අර උත්සාහය, වෙරවීරිය දැන් අපි ගත්තොත් ධම්මපදයේ උට්ටානවතෝ සතිමතෝ වගේ ગાතා. එහෙම. උන්වහන්සේ හැම නිතරම කෙනෙක්ව අර උත්සාහවත් කරලා තිබෙනවා. ඒ ගත කරන ජීවිතය තුල අවුලක් නැතුව ඒ ජීවිතය ගත කරගෙන යාමට. එහෙම සංස. දැන් මේ කාලේ ඇත්තටම වෙනදා පුරුදු කරගත්තේ නැති පුරුදු වලට එළඹුණා. ඒ කියන්නේ අත්දැකීම් ලබා ගත්තා. එහෙමයි. ගොවිතැන් කරලා අත්දැකීම් හදාගත්තා. එහෙමයි. කෑම හදලා අත්දැකීම් හදාගත්තා. නේ ස්වාමීන් එහෙමයි. ඒ කියන්නේ සංයමයේ පිළිබඳව, සංවරයේ පිළිබඳවත් අත්දැකීම් ලබා ගත්තානේ. නේද? ඉතින් බුදුරජාණන් දේශනා කරේ එතකොට අර අඤ්ඤා බිලාභෝපනිස අඤ්ඤා නිබ්බානගාමිනී කියලා. නේ ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම සසර ගමන දික් කරගන්න එක, සසර ගමන් කරන එක මාර්ගයක්. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ලෞකික ජීවිතේ එක මාර්ගයක්. එහෙමයි. ඒ වගේම ඊට හාත්පසින්ම වෙනස් මේ නිවන් ලබන ලෝකෝත්තර වැඩපිළිවෙල නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එමය. එතකොට විශේෂයෙන් මෙතෙන්දී පැහැදිලි එතකොට අපිට ශරීර සම්පත්තිය ශාරීරික වශයෙන් ලබන්නට සිදු කරගත යුතු කර්මයන් පිළිබඳව එහෙම නැත්නම් පුණ්‍ය කර්මයන් පිළිබඳව තමයි මනවින් බුදුරජාණන්සේගේ ශ්‍රී කාය සම්පත්තිය ලබාගත් ආකාරය පිළිබඳව මේ ලක්ෂණ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් අපි අද ලක්ෂණ 3ක් ගැන සාකච්ඡා කළා. 17 වන ලක්ෂණය සහ ඒ වගේම 18 වන 19 වන කියන ලක්ෂණයන් පිළිබඳව නේ. බොහොම පිං සිදු වේවා ස්වාමීන් වහන්සේ. අදත් අපිට නියමිත කාලය වේගයෙන් මේ විදිහට වියකිලා යද්දී අපිව කවදත් නරඹන ශ්‍රවණය කරන සුපින්වත් ඔබ හැම දිනාටම මේ දිනවල අපි කරුණෙන් කරුණ කියා දෙමින් සිටින්නේ
උතුම් බුදුරජාන් වහන්සේ සතු මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳවයි. දැන් අපි කරුණු 19ක් කතා කොට අවසන්. තව අපිට කතා කරන්නට කාරණා 13ක් ඉදිරිව පවතිනවා. 20 වෙනි කාරණේ සිට. ඒක නිසා අදත් අපිව නරඹපු ශ්‍රවණය කරපු පැවිදි යතුමන්ට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා. ගිහි බෞද්ධයන් ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් සැලසේවා. ත්‍රිනිකායික පූජනීය වන්දනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වරක් ප්‍රමුඛ අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් බොහෝ සෙයින්ම පින් සිදු වේවා නමස්කාර වේවා. ඒ වගේම නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ සෑම් සිළු දෙනාටමත් සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයටත් බොහෝ සෙයින් පින් රැස් වේවා පින් සිදු වේවා. ඉතින් අදත් වැඩසටහනට වැඩම කරමින් අපිව ධර්මයෙන් දැනුවත් කොට වදාළ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් ශාසන විජේ රජයන්නට යෝධ බල යෝධ වීරිය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 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 කියන අදහසින් අදත් අපි ඔබේ ආලින්දයෙන් සමුගන්නවා. නැවතත් විවේකී සෙනසුරාදා උදෑසන මේ වැනි වැඩසටහනකින් යලි හමු වෙනතුරු හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද